අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දිනාටම තෙරුවන් සරණයි. අද අපි එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ටත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8ටත් සෑම සිකුරාදා දිනකම පවත්වාගෙන යනු ලබන සූත්‍ර අධ්‍යයන පන්තිය අදත් අපි ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ එංගලන්තයේ තේම්ස් විහාරස්ථානයේදී අපි මේ සූත්‍ර අධ්‍යයන පන්තිය ආරම්භ කරන්නට යෙදුනේ ඒ සූත්‍ර අධ්‍යයන පන්තිය අපි දිගින් දිගටම සිදු කරගෙන ඇවිල්ලා භාවනාව පිළිබඳවත් ඒ වගේම ධර්මයේ පිළිබඳවත් අපි විවිධ සාකච්ඡාවන් පවත්වන්නට යෙදුණා. සූත්‍ර රාශියක් අපි මේ වන විට අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ඒ අධ්‍යයනයන් තුලින් ධර්මයේ පිළිබඳව හැදෑරීම් අපි සිද්ධ කරන්නට යෙදුණා. අද අපි සාකච්ඡා කරන සූත්‍රය මේ ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමින් වහන්සේ. හොඳයි. හරි. මේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි සූත්‍රය. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සම්බෝධි වර්ගයේ සම්බෝධි සූත්‍රය. සම්බෝධි පක්ඛික සූත්‍රය කියලත් සඳහන් වෙනවා. සම්බෝධි සූත්‍රය කියලා self awakening සම්බෝධි සූත්‍රය හැටියටයි සඳහන් වෙන්නේ. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. There he said to the monks, if wanderers who are members of other sects should ask you what friend are the prerequisites for the development of the wings to self-awakening, how would you answer them? එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමයේහි ජේතවනයේහි වැඩ සිටින අවස්ථාවකදී වරක් භික්ෂූන් වහන්සේලාව අමතනවා. අමතලා දේශනා කරනවා, මහණෙනි, if wanderers who are members of other sects should ask you, වෙනත් පරිබ්‍රාජක ආජීවක අචේලක එක සාටක වගේ වෙනත් ශ්‍රමණ හා පරිබ්‍රාජක ආජීවක වගේ අය ඉන්නවා. ඒ අයගේ සමාජිකයෝ කවුරු හෝ එහෙම කෙනෙක් ඔබෙන් ඇහුවොත් එහෙම මිත්‍රයිනි මොනවද මේ ආත්ම විමුක්තිය සඳහා අවබෝධතා ඥානය සඳහා ඇති වෙන ඔබ භාවිතා කරන උපකාරක ධර්මයන් මොනවද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ ඒ අයට කොයි විදිහටද උත්තර දෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේම ප්‍රශ්නය හැටියට අහනවා. ඔබ කොයි විදිහටද එහෙම අයට එහෙම ඇහුවොත් එහෙම උත්තර දෙන්නේ? ආත්ම විමුක්තිය සඳහා එහෙම නැත්නම් මිදීම සඳහා සංසාර විමුක්තිය සඳහා
ඔබ භාවිතා කරන උපකාරක ධර්ම අවශ්‍ය කරන දේවල් භාවිතා කරන දේවල් මොනවද කියලා ඇහුවොත් එහෙම මේක අපි ධර්මයේ සඳහන් අන්තොටු පිරිවැජියෝ කියලා. සාමාන්‍ය කියන්නේ වෙනත් වර්ගයක අය මොකද්ද ඇහුවොත් දෙන උත්තරේ කියලා අහනවා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි සචේ භික්ඛවේ අඤ්ඤ තිත්‍යා පරිබ්බාජකානං ඒව පුච්චෙය්‍යුං සම්බෝධි පක්ඛිකානං ආවුසෝ ධම්මානං කා උපනිසා භාවනායාති එවං පුට්ඨා තුම්හේ භික්ඛවේ තේසං අඤ්ඤ තිත්‍යානං පරිබ්බාජකානං කින්ති ව්‍යාකරයාති ති භගවං මූලකානෝ බන්තේ ධම්මා භගවතෝ සුත්වා භික්ඛු දාරෙස්සන්ති. එතකොට මෙහෙම බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ප්‍රශ්නයක් නගනවා අනික් අය මේ විදිහට ඇහුවොත් ඔබ මොනකද්ද දෙන උත්තරේ කියලා. එහෙම ඇහුවාම භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා for us Lord the teachings have the blessed one as their root, their guide and their habitator. It would be good if the Blessed One himself would explicate the meaning of this statement. Having heard it from the Blessed One, the monks will remember it. So, භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා බුදු පියාණන් වහන්සේට ස්වාමීනි මේ ධර්මයේ මූලිකයා ඒ ධර්මයේ මුලින්ම දේශනා කරපු තැනැත්තා ඔබ වහන්සේ. ඔබ වහන්සේ තමයි අපට මේ පිළිබඳව මඟ පෙන්වන තැනැත්තා කියා දෙන තැනැත්තා. ඒ වගේම මේ ධර්මයේ සම්බන්ධයෙන් ආධිපත්‍ය දරන්නේ ඔබ වහන්සේ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේම මේ ප්‍රකාශයේ තේරුම එහෙම නැත්නම් මේ අනික් අය ඇහුවොත් එහෙම මොකද්ද දෙන උත්තරේ ඒ අයට ආත්ම විමුක්තිය සම්බන්ධයෙන් ඔබ අනුගමනය කරන පිළිවෙත ඔබට කිසියම් අවබෝධතා ඥානයක් ඇති කරගන්නට ලෝකයේ පිළිබඳව හඳුනා ගන්නට ආත්ම විමුක්තිය සඳහා භාවිතා කරන මාර්ගය පිළිබඳව අනික් අය ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියන ප්‍රශ්නයට වහන්සේම අපට උත්තර දුන්නොත් තමයි හොඳ. මොකද වහන්සේ තමයි මේ ධර්මයේ සම්බන්ධ සියලු වගකීම් දරන කෙනා. Having heard it from the blessed one, the monks will remember it. වහන්සේ එහෙම දේශනා කළොත් වහන්සේගෙන් අහගෙන අපිත් ඒක ඉගෙන ගන්නම් අපිත් ඒ විදිහට මතක තියාගන්නම් අපිත් ඒක භාවිතා කරන්නම් කියලා භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට පිළිතුරු සපයනවා. In that case, monks listen and pay close attention. I will speak as you say, Lord. The monks responded to him. The Blessed One said, if wanderers who are members of other sects should ask you what friend are the prerequisites for the development of the wings to self-awakening, you should answer, there is the case where a monk has admirable people as friends, companions and colleagues. This is the first prerequisite for the development of the wings to self-awakening. තේනහි භික්කවේ සුනාත සාදුකම් මනසි කරෝත වාසිස්සාමීති එවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදුවෝච සචේ භික්ඛවේ අඤ්ඤදිත්‍යා පරිබ්බාජකා එවම් පුච්චෙය්‍යුං සම්බෝධිපක්ඛිකානං ආවුසෝ ධම්මානං කා උපනිසා භාවනායාති එවං පුට්ඨා තුම්හේ භික්ඛවේ තේසං අඤ්ඤතිත්‍යානං පරිබ්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාත ඉදාවසෝ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ සම්බෝධිපක්ඛිකානං ආවසෝ ධම්මානං අයම් පඨමා උපනිසා භාවනාය. එතකොට මේ කාරණේදී බුදු පියාණන් වහන්සේ එහෙමනම් මහණෙනි ඔබ අහන්න
මම හොඳ සාවධානව අහන්න මම දේශනා කරනවා කියලා දේශනා කරලා එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා the blessed one said if wanderers who are members of other sects should ask you අනිකුත් වෙනත් ආජීවකයන් ආදී අනික් ශ්‍රමණ වර්ගවලට අයිති වෙන අය දැන් මේ wanderers කියන එක වචනයෙන් හුඟක් දුරට ශ්‍රමණ ගණයට අයිති වෙන අය තමයි හුඟක් සැලකෙන්නේ. ඒ කියන්නේ ඔය කාලේ වෙනකොට මේ විමුක්තිය සොයමින් යන පිරිස් බොහෝ විට සංචාරයේ යෙදෙන අය. ඒ අය හුඟක් වෙලාවට එකම තැනක හිටපු අය නෙමෙයි. සංචාරයේ යෙදෙමින් තමයි හුඟක් අය හිටියේ. එකම ස්ථානයක ඉන්න කොටසොත් හිටියා. ඒ අතරේ තන තන ඇවිදිමින් ඉන්න අයත් හිටියා. දැන් මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක වේද යුගවල අවසාන කාලයේ හරියේදී ඇතිවෙච්ච එකක්. ඉන්දියාවේ දාර්ශනික ප්‍රබෝධය තුළ මම මේක මීට කලින් කියලා තියෙනවා මට මතක හැටියට ඉන්දියාවේ දාර්ශනික ප්‍රබෝධයක් ඇතිවීම සම්බන්ධයෙන් කතා කරද්දී මුල්ම ඈතම යුගයේ දේව භාෂිත පදනම් කරගෙන හඳුන ඇතිවෙච්ච කාලේ තමයි රිග් කියලා හඳුන්වන්නේ. ඉරු යන ඉරුකාරය. රිග් වේදේ කියනවා රිග් වේදේ කියලා. එතකොට ඒවා මේ දෙවියන්ගෙන් ප්‍රකාශ වෙච්ච දේව භාෂිත හැටියට දේව වාක්‍ය හැටියට සංවිධානය වෙලා සකස් වෙච්ච වේද සාහිත්‍යයක් තමයි රිග්වේදය කියලා කියන්නේ. ඊට පස්සේ යජුර් කියලා තවත් යුගයක් තියෙනවා. ඒත් වේද සාහිත්‍යයක්. ඒක දෙවෙනි අදියර හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ තුන්වෙනි අදියර ශාම කියලා හඳුන්වන වේද යුගයේ මේ වේද සාහිත්‍යයන් හැටියට පසු කාලයේ සංවිධානය වුණා. මුල් කාලේ මුඛ පරම්පරාගතව ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට කියා දෙන ක්‍රමයට ආපු ක්‍රමයක්. ඊළඟට තමයි අතර්ව කියන වේද සාහිත්‍ය සංහිතා යුගය ඇති වුණේ. එතකොට රිග් යජුර් ශාම අතර්ව කියලා මේක වේද සාහිත්‍ය යුග හතරක් හැටියට ඉන්දියාවේ ක්‍රියාත්මක වුණා. ඈතම යුගයේ රිග් ඊළඟට යජුර් ශාම හා අතර්ව කියලා. එතකොට මෙහෙම මේ ඔක්කොම බ්‍රාහ්මණ ඉගැන්වීම් මූලික කරගෙන ඒ කියන්නේ මේ ඉගැන්වීම තමන්ට ලැබුණේ දෙවියන්ගෙන් කියන විශ්වාසය පදනම් කරගෙන පිතෘ මූලික සමාජ හැටියට ඒ කියන්නේ පුරුෂයා ආධිපත්‍ය දරන සමාජ ක්‍රමයක් හැටියට කාන්තාවට තියෙන සමාජ අයිතිවාසිකම් ආගමික අයිතිවාසිකම් හුඟක් අඩු හැටියට සලකාගෙන ඇතිවෙච්ච වේද යුගය කියලා වෛදික යුගය කියලාත් ඒකට භාවිතා කරනවා. එතකොට වෛදික යුගය වේද යුගය හැටියට ඒ කාලේ එහෙම කාලයක් තිබිලා ඊට පස්සේ කාලෙදී මේ බ්‍රාහ්මණයන් වෙතින් ඒ තිබුණු එක්තරා විදිහක ආගමික පාලනයක් වගේ ක්‍රමයකට තිබුණේ. ඒකෙන් ගිලිහිලා එක්තරා විදිහක දාර්ශනික සම්ප්‍රදායන් ඇති වෙන්න පටන් ගත්තා. ඒ දාර්ශනික සම්ප්‍රදායන් ක්‍රිස්තුපූර්ව 6-5 සියවස් වල තමයි ඇති වෙන්න පටන් ගත්තේ. එතකොට ක්‍රිස්තුපූර්ව 5-6 වගේ කාලවලදී. එතකොට එහෙම තිබිලා ඒ කාලේදී හුඟක් වෙලාවට ශාස්ත්‍රීය අය මේ දාර්ශනික ප්‍රබෝධයේ මූලික වෙච්ච අය. එතකොට ක්ෂත්‍රියයන් තමයි හුඟක් වෙලාවට මේ බ්‍රාහ්මණය ඉගැන්වීම් වෙනුවට දාර්ශනිකමය ප්‍රබෝධයක් හැටියට ඒ කාලේ ඇති වුණා. එතකොට ඔය කාලේ හඳුන්වනවා උපනිෂද් යුගය කියලා. ඒ කියන්නේ වේද යුග වලින් පස්සේ අර සාම්ප්‍රදායික වෛදික ඉගැන්වීම් වෙනුවට ඒවයිම අවසාන හරියේ තියෙනවා බ්‍රාහ්මණක කියලා කොටසකුත් ඒකෙත් ඒ දාර්ශනික ලක්ෂණ තියෙනවා. ඊළඟට උපනිෂද් කියන මේ හරියේදී ඒ යුගයේදී හුඟක් දාර්ශනික පෙබිදීමක් තමයි ඇති වෙන්නේ.
එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය ෂට් ශාස්ත්‍රූවරු කියන ප්‍රධාන පෙළේ ශාස්ත්‍රූවරුන් 6 දෙනෙක් ජෛන මහාවීර නිගණ්ඨනාථ පුත්ත කියලා අපි හඳුන්වන්නේ. ඒකද පකුද කාත්‍යායන, සංජය බෙල්ලට්ටිපුත්ත, මක්කලි ගෝසාල ඔය විදිහට හඳුන්වන මේ ශාස්ත්‍රූවරුන් 6 දෙනෙක් ඒ දාර්ශනික මේ මතුවීමක් හැටියට ඔය කාලේ ඇති වුණා. ඔය ඒ සමගම ආජීවක පරිබ්‍රාජක, අචේලක පරිබ්‍රාජක, ඒකසාටක, නිගණ්ඨ ඔය වගේ නම් වලින් හඳුන්වන විවිධ ශ්‍රමණ පිරිස් ඇති වෙලා හිටියා. දැන් අන්නේ ඒ පිරිසට තමයි මේ වොන්ඩරර්ස් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායන් හා ඒ විදිහේ දාර්ශනික සම්ප්‍රදායන් වලට අයිති වෙච්ච අය. ඉතින් ඒ අය විවිධ අය හැටියට හිටියා. ඇඳුම් අඳින්න නැති පිරිසක් හිටියා නිගණ්ඨ කියලා. ඒ වගේම ඔය අචේලක පරිබ්‍රාජක වගේ ඒ හඳුන්වන අයත් මේ ගිහිගෙන් ඉවත් වෙලා සත්‍ය සොයමින් ආපු අය. දැන් පරිබ්‍රාජක කියලා කියන්නේ පරිවෘජතීති පරිබ්‍රාජකයෝ. ඒ කියන්නේ ගිහිගෙන් ඉවත් වූ කියන අර්ථයෙන් තමයි ඒ අයට පරිබ්‍රාජක කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ. ඒතකොට ওই විදිහට කිසියම් ආකාරයක මේ සත්‍ය ගවේෂණයක යෙදුණු පිරිසක් හැටියට තමයි මේ අය කටයුතු කළේ. ඉතින් ඒ අයගේ යම් දෘෂ්ටිගත වීම දැන් ඒ කාලේ දෘෂ්ටි කාන්තාරයක් හැටියට හඳුන්වනවානේ. දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ ඒවායිදී ඒ කාලේ භාවිතා වුණු විවිධ දෘෂ්ටිවාද පිළිබඳව මහා ගොඩක් කරුණු සඳහන් වෙනවානේ. විවිධ වූ දැන් භෞතිකවාද, සාස්වතවාද, දෛවවාද ඔහොම එක එක වාද ගණවලට අයිති වෙන විවිධ දාර්ශනික සම්ප්‍රදායන් හැටියට තමයි තිබුණේ. ඒතකොට ඒ අය සත්‍ය දැකීම එහෙම නැත්නම් ආත්ම විමුක්තිය, පුද්ගල විමුක්තිය සම්බන්ධයෙන් විවිධ මත දැරුවා. දැන් Hindu අය බ්‍රහ්ම සහව්‍යතාවය දැන් වෛදික ක්‍රමයට වේදයට අනුව බ්‍රහ්මන් සමග එක්වීම බ්‍රහ්ම සහව්‍යතාවය කියලා එකට කියනවා. බ්‍රහ්මන් සමග එක්වීම තමයි විමුක්තිය කියලා හැඳින්වුවේ හිතුවේ. තව කොටසක් කිව්වා එහෙම විමුක්තිය ලැබීමක් නැහැ. ඔක්කොම භෞතිකයි. සෑම දෙයකම භෞතික ස්වરૂපයක් තියෙන්නේ. පින්පව් කියලා දෙයක් නැහැ. අම්මා තාත්තා කියලා විශේෂයෙන් සලකන්න දෙයක් නැහැ කියලා ඒ බඳු දර්ශන ඉදිරිපත් කරන අයත් හිටියා. දැඩි උච්ඡේදවාදීන්, භෞතිකවාදීන් කියලා හඳුන්වන අය. ඒ වගේම දැඩි කර්මවාදීනොත් හිටියා. ජෛන මහාවීරතුමා වැනි අය දැඩි කර්මවාදීන්. එහෙම අයත් හිටියා. පාර පවා තුගගා යන්නේ. ඒ අය ළඟ නිතරම කොස්සක් තියෙනවා. ඒ කොස්සෙන් එලිමහනේ යනකොට අතුගගා යන්නේ. මොකද සුද්‍ර ජීවීන්, පුංචි ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ පෑගිලා මැරෙන්න පුළුවන්. එහෙම කළොත් එහෙම ලොකු පවක් කියලා. කොස්සකුත් අතින් අරන් තමයි නිතරම යන්නේ. එතකොට ওই විදිහේ උග්‍ර අවිහිංසාවාදීන් හිටියා. ඉතින් මේ විදිහේ මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට මේ බඳු ශ්‍රමණ සම්ප්‍රදායන් මහත් රාශියක් ඉන්දියාවේ හිටියා. ඒතර ඒ අය විමුක්තිය සම්බන්ධයෙන් විවිධ අදහස් ධර්මින් තමයි හිටියේ. ඒ නිසායි මේ ප්‍රශ්නේ මේ අහන එකේ මේ සූත්‍රයේ මෙහෙම කියන එකේ ලොකු පසුබිමක් තියෙනවා. ඒ පසුබිමයි මම යාන්තමට කෙටියෙන් සඳහන් කළේ වචන කීපයකින්. ඒක දීර්ඝ පැහැදිලි කිරීමක්, විස්තර කිරීමක් අවශ්‍ය එකක්. මොකද මේ විවිධ දාර්ශනික සම්ප්‍රදායන්, විවිධ ශාස්ත්‍රූවරු, ෂට් ශාස්ත්‍රූවරු හා එයාගේ දර්ශන, ඒ ශ්‍රමණ සම්ප්‍රදායන් වගේ දේවල් සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයන් කරන්න අවශ්‍ය එකක් ඒක. නමුත් මම මේ කරුණු කීපයක් සඳහන් කළේ මේ අහන පසුබිම මේ wanderers who are member of other sects කියන එක විවිධ අනිකුත් නිකායන්ට අනිකුත් ශ්‍රමණ සම්ප්‍රදායන්ට අයිති සමාජිකයෝ කියන එක තමයි wanderers who are members of other sects කියන එකේ තේරුම. අන්තොටු පිරිවැජියෝ කියලා එහෙම සමහර සූත්‍රවල සඳහන් වෙනවා. ඒක පරිබ්‍රාජක, ආජීවක, අචේලක, ඒකසාටක, නිගණ්ඨ ඔය විදිහේ විවිධ වචන වලින් එය හැඳින්වලා තියෙනවා. ඒ අයත් සත්‍ය දකීම සඳහා, ආත්ම විමුක්තිය සඳහා, සත්‍ය ගවේෂණය සඳහා සිත් ඇතිව යොමු වෙච්ච කියන්නේ සැබෑවටම අවංකවම ගිහි ජීවිතයෙන්, ලෞකික ජීවිතයෙන්, කාමභෝගී ජීවිතයෙන් අයින් වෙලා සත්‍ය දකින්න ඕනේ කියන අදහසින් ඉදිරිපත් වෙච්ච අය තමයි මේ හැම කෙනෙක්ම. ඒ නිසා
පිළිබඳ විවිධ විවේචන සූත්‍ර දේශනාවල යම් ආකාරයෙන් තියෙනවා. ඒ කොහොම තිබුණත් පොදුවේ මේ ඔක්කොම කිසියම් ආගමික දර්ශන මූලික කරගෙන සත්‍ය දැකීමේ අපේක්ෂාවෙන් සංචාරයේ යෙදුණු ගිහිගෙයින් අයින් වෙච්ච පිරිසක් හැටියට අපි මතක් කරගන්න ඕන මේ හැම කෙනෙක්. ඒ අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ විමුක්තිය කියන්නේ මොකද්ද? ආත්ම ගවේෂණය. එහෙම නැත්නම් මේ සියලු ගැටලු වලින් මිදීම කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව සෙවීමක් හැම දෙනා තුළම තිබුණා. එතකොට ඒ අය ඇහුවොත් එහෙම ඔබ මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් දැකලා ඇහුවොත් එහෙම ඔබ අනුගමනය කරන ක්‍රියාපිළිවෙල මොකද්ද මේ සත්‍ය දැකීම සඳහා කියලා කියන ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒ අය දෘෂ්ටිකාන්තාරයක විවිධ වූ මතවාද අහන ඉන්දියාව මහ විශාල රටක්නේ. එතකොට එහි විවිධ දාර්ශනිකයෝ විවිධ චින්තකයෝ විවිධ අදහස් දරන අය විවිධ දෘෂ්ටීන් වලට වැටිච්ච අය හිටියා. ඉතින් ඒ අය බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් ඇහුවොත් එහෙම ඔබ කොයි ආකාරයෙන්ද මේ ආත්ම විමුක්තිය ලැබීම කියන එක ඔබේ ශාස්ත්‍රවලයාගෙන් ඔබ ලබාගත් ඉගෙනගත්ත දේවල් හැටියට ඔබ කොහොම ක්‍රමයක්ද අනුගමනය කරන කියන්නේ කියලා ප්‍රශ්න කළොත් එහෙම ඔබ මොකද්ද දෙන උත්තරේ කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ගෙන් අහන්නේ. ශ්‍රාවකයෝ එතන හිටපු අය කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැතුව බුදු පියාණන්ගෙන් අහනවා උන්වහන්සේට කියනවා වහන්සේ තමයි මේ ධර්මය අපිට කියා දෙන එක්කෙනා. වහන්සේ තමයි අපේ ගුරුවරයා. වහන්සේ දෙන උපදේශ අනුව තමයි අපි වැඩ කරන්නේ. මේ ධර්මයේ ආධිපත්‍ය දරන්නේ වහන්සේ. ඒ නිසා වහන්සේ මේකට දෙන උත්තරේ කිව්වොත් අපි ඒක අහගෙන ඒ විදිහට පිළිපදින්නම්, ඒ විදිහට අනුගමනය කරන්නම් කියලා තමයි මේ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නේ. එතකොට අන්න ඒ අනුව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් මම කියන්නම් ඔබ සාවධානව අහගෙන ඉන්න කියලා දේශනා කරලා මේ ප්‍රීරික්විසිට්ස් පිළිබඳව, ඒ කියන්නේ උපකාරක ධර්ම පිළිබඳව, ධර්ම පරිස්කාර, එහෙම නැත්නම් ඒ මාර්ග පරිස්කාර, විමුක්ති පරිස්කාර හැටියට. එතකොට මූලික අවශ්‍යතා ප්‍රීරික්විසිට්ස් කියලා හඳුන්වන්නේ. එතකොට ඒ ක්‍රමේ අනුගමනය කරන ක්‍රමේ මොකක්ද කියන එක මම කියා දෙන්නම් කියලා තමයි බුදු පියාණන් වහන්සේ පටන් ගන්නෙ. එහෙම පටන් අරගෙන පළමුවෙන්ම දේශනා කරනවා you should answer. ඔබ මෙන්න මේ විදිහට උත්තර දෙන්න. There is the case where a monk has admirable people as friends, companions and colleagues. This is the first prerequisite for the development of the wings to self-awakening. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණය මුලින්ම දේශනා කරන්න මුලින්ම කියන්නේ කියලා admirable people as friends, companions and colleagues. එතකොට මේ ආත්ම විමුක්තිය සඳහා සත්‍ය ගවේෂණය සඳහා විමුක්ති මාර්ගයේ සඳහා උදව් උපකාර වෙන ප්‍රධානම කාරණයක් හැටියට කල්යාණ මිත්‍ර සේවනය. එතකොට තමා ඇසුරු කරන අය, තමා සමග ඉන්න අය, තමා සමග හැසිරෙන අය, මේ අය කල්යාණ මිත්‍රයන් වුණොත් ඒක මේ ආත්ම විමුක්තිය සඳහා, සනසීම සඳහා, සංසාර විමුක්තිය සඳහා උදව් උපකාරක වෙන දෙයක් කියලා. This is the first prerequisite. ඒතර මේක තමයි පළවෙනි උපකාරක ධර්මයේ හැටියට development of the wings to self awakening. එතකොට මේ ආත්ම විමුක්තිය සඳහා උදව් වෙන කරුණ හැටියට පළවෙනි කාරණය හැටියට බුදු පියාණන් වහන්සේ දක්වනවා කල්යාණ මිත්‍ර සේවනය. ඒතර කල්යාණ මිත්‍රයා කියන එක්කෙනා පිළිබඳව ඔබ මේ සාකච්ඡා කරලා අහලා තියෙනවා.
අපිට සරල අර්ථයකින් ගත්තොත් එහෙම අපිව අකුසලයෙන් මුදවීම සඳහා පාපයෙන් මුදවීම සඳහා අකුසලයෙන් මුදවීම සඳහා උදව් කරන යහපතෙහි යෙදීම සඳහා පුණ්‍ය භාගී කටයුතු වල කුසල සම්පන්න කටයුතු වල යෙදවීම සඳහා වචනෙන් ක්‍රියාකාරකම් වලින් අපට උදව් උපකාර කරන මිත්‍රයා තමයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතකොට දැන් දහමේ තියෙන මූලික දෙයක්නේ පාපයෙන් ඉවත් වීම අකුසලයෙන් ඉවත් වීම කියලා. ඒක තමයි නිතරම හැම සූත්‍රයකම කියා දෙන දේ. පාපයෙන් ඉවත් වීම අකුසලයෙන් ඉවත් වීම කියන එක. එතකොට එහෙම ඉවත් වෙලා පිනෙහි පිහිටීම කුසලෙහි පිහිටීම. පින කුසලයේ ගැන මීට කලින් මම කතා කරලා හුඟක් තියෙන හින්දා ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ දැන් මේ වෙලාවේ. එතකොට පිනෙහි හා කුසලෙහි පිහිටීම කියන එක තමයි දහමේ නිතරම කියා දෙන දේ. එතකොට ඒ සම්බන්ධයෙන් කියා දෙන එක්කෙනා උදව් කරන එක්කෙනා වචනයෙන් මඟ පෙන්වීමෙන් අපිට දැන් දෙයාකාරයකින් කරන්න වෙන්නේ. මොකද සිතුවිල්ල කියන එක අපිට පේන්නේ නැහැනේ අනිත් එක්කෙනාගේ සිතුවිල්ල භාවිතා වෙලානේ වචන ප්‍රකාශ වෙන්නේ. ඒ වචන ඇසුරෙන් එයාගේ ඊළඟට ක්‍රියාකාරකම් එයා ගන්න තීරණ පේන්නේ. එතකොට අන්න ඒ ක්‍රියාකාරකම් හා තීරණ අපිට එයාගේ සිද්ධ වෙන දේවල් අපට ආදර්ශය හැටියට ගන්න පුළුවන්. එතකොට මේ ආදර්ශය සැපයීම කියන එක එක්තරා ධර්මයේදී එක ප්‍රාතිහාර්යයක් හැටියට සලකනවා. මොකද ආදේශනා ප්‍රාතිහාර්ය හා අනුශාසනා ප්‍රාතිහාර්ය. එතකොට ධර්ම දේශනා කිරීමෙන් කියා දීමෙන් ධර්මය සත්‍ය පෙන්වා දීම එකක් අනුශාසනා කිරීම අනුශාසනාව හැටියට කියා දීම එක. අනික තමයි ප්‍රායෝගිකව ඒ ක්‍රියාකාරකම් තුලින් ඒවා දකින්න සැලැස්වීම. එතකොට අපි උදාහරණයට ගන්නවා දැන් සත්වය අනුකාරක සත්වයක් හැටියටනේ සලකන්නේ. අනික් අය කරන කියන දේ දෙහි බලා ඉඳලානේ කරන්නේ. එතකොට ඒ නිසා අනික් අයව ආදර්ශයට ගන්නවා අනුශාසනා ප්‍රාතිහාර්ය හා ආදේශනා ප්‍රාතිහාර්ය හැටියට. ඒ ප්‍රාතිහාර්ය දෙකක් හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ විශේෂ වූ කරුණු, ඒ කියන්නේ එක්තරා විදියක පුදුම එළවන සුළු, එහෙම නැත්නම් වටිනා ශ්‍රේෂ්ඨ කරුණු කියන එකයි ඒකේ අදහස් වෙන්නේ. එතකොට වචන වලින් ප්‍රකාශ කිරීමයි ක්‍රියාවෙන් පෙන්වා දීමයි කියන දෙක. එතකොට මේ විදිහට යම් කිසි කෙනෙක් නිවැරද්ද හරිද අපිට පෙන්වලා දෙනවා නම් ඒ තැනත්තා කල්යාණ මිත්‍රයෙක් වෙනවා. එතකොට දෙමාපියන් දරුවන්ට කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙනවා. එතකොට ස්වාමියා භාර්යාවට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. භාර්යාව ස්වාමියාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. සහෝදරයා අනිකුත් සහෝදරයන්ට කල්යාණ මිත්‍රයෝ වෙන්නට පුළුවන්. ඒ වගේම ගුරුවරයා ශිෂ්‍යයාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට ආශ්‍රය කරන කවර හෝ මිත්‍රයෙක්, ඥාතියෙක්, හිතවතෙක් ඕනෑම කෙනෙක් අපිට යහපතෙහි පිහිටීම සඳහා පාපයෙන් ඉවත් වීමට, අකුසලයෙන් ඉවත් වීමට උදව් වෙනවා නම්, උපකාර වෙනවා නම්, මඟ පෙන්වනවා නම්, කියා දෙනවා නම්, ආදර්ශයෙන් පෙන්වනවා නම් අන්න ඒ තැනත්තා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ. ඒකට අපිට ඊටාම පැහැදිලි හඳුනා ගන්න පුළුවන් තමා අයහපතින් මුදවලා යහපතෙහි පිහිටවන එක්කෙනා කවුරු වුණත් කෙනා කවුද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඒ කාර්ය කරන එක්කෙනා තමයි අපේ කල්යාණ මිත්‍රයා වෙන්නේ. ඒතර ඒ නිසා කවර හෝ කෙනෙක් අපිව යහපතෙහි පිහිටවන නම් වචනයකින් හෝ ක්‍රියාවෙන් හෝ ආදර්ශයෙන් අපිට ඒ අය තමයි අනුගමනය කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. එයා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ. friends, companions, colleagues. එතකොට මේ විදිහට කවර හෝ කෙනෙක් තමාට ඒ විදිහට උපකාරක වෙන ආකාරයෙන් යහපතේ පිහිටීම සඳහා උදව් වෙන විදිහට කටයුතු කරනවා නම් එතකොට ඒ තැනත්තා තමයි කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන්නේ.
එතකොට පළවෙනි කාරණේ හැටියට. එතකොට මේ කාරණේ මීට කලිනුත් අපි කතා කරලා තියෙනවා. ආනන්ද සූත්‍රයේදීත් මේ ගැන අපි කතා කළා. අර බුදු පියාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ වරක් දේශනා කළා මේ කල්යාණ මිත්‍ර සේවනයේ උදව් වෙනවා කියලා. නිර්වාණ අවබෝධය සඳහා සත්‍ය දැකීම සඳහා බුදු පියාණන් වහන්සේ බොහෝ දුරට නෙමෙයි සම්පූර්ණයෙන් උදව් වෙන කාරණයක් හැටියට දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඒක බොහෝම ලොකු අගයක් දීලා තියෙනවා. මොකද ඒකට හේතුව වෙන්නේ මම අර කලින් සඳහන් කළා වගේ මිනිස්සු කියන අය මේ අනුකාරක සත්වයන් හැටියට. ඒ කියන්නේ අනික් එක්කෙනා කරන දේ බලාගෙන ඉඳලා තමන් ඉගෙන ගන්න සත්වයෙක් හැටියට. දැන් වානර පවුලේ අයත් අනික් එක්කෙනා කරන දේ බලා ඉඳලා කරන වර්ගයේ කට්ටියක් හැටියට හඳුන්වන්නේ වානර පවුලේ අයත්. කියන්නේ ඒ අය අනික් සතුන්ට වඩා කිසියම් ආකාරයක අනුකරණය කිරීමේ ස්වභාවයක් වඳුරන් චිම්පන්සීන් ගොරිල්ලෝ කියන ඒ වගේ කට්ටිය ඒ පවුලේ කට්ටිය ඒප්ස්ලා ඒ කියන්නේ මේ වඳුරු ආර්ගවලට පවුල්වලට අයිති 192ක් තියෙනවා කියලා ඒ සත්ව විද්‍යාඥයෝ ඒ ගැන කියනවා. ඩෙස්මන් මොරිස් වගේ අය කියනවා වානර වර්ග 192ක් තියෙනවා කියලා. 193 වෙනි කට්ටිය තමයි අපි කියලා හඳුන්වන්නේ. කියන්නේ අපි වඳුරු කියන අර්ථයෙන් නෙමෙයි. ඒ වඳුරන් බිහිවීමේ ඒ විශේෂය ඇසුරෙන් ආපු ආදිකාලීන මානවයා නියන්ඩර්තාල් වගේ ආදිකාලීන මානවයා බිහි වුණෙත් ඒ හා සමාන සම්භවයක් තමයි තියෙන්නේ කියලා යට කියනවා කාපික මානවයා කියලා. මේ අහලා තියෙන දන්න එකක්. එතකොට ඒ කාපික මානවයා කියන එක්කෙනත් ඒ වඳුරන් වගේ හිටපු අය වෙතින් ආපු කෙලින් නැගිටලා යන්න පටන් ගත්ත සත්ව කොට්ටාසයක් හැටියට. මේ හැමදෙනාගේම ඒ සියලු වඳුරන්ගේත් ඒ ආදිකාලීන කාපික මානවයාගේ තියෙන ලක්ෂණයක් තමයි අනුකරණය කිරීම කියන එක. අනිත් එක්කෙනා කරන දේ බලාගෙන ඉඳලා කිරීම කියන එක. එතකොට ඒක ඒ ලක්ෂණය නිසා අපිට අපි ඇසුරු කරන එක්කෙනා ඒ නිවැරදි විදිහට හැසිරෙන කෙනෙක් නම්, නිවැරදි විදිහට කතා කරන, නිවැරදි විදිහට හැසිරෙන, නිවැරදි තීරණ ගන්න කෙනෙක් නම් ඒක අපි අනිවාර්යයෙන්ම ඇබ්සෝබ් කරගන්නවා. අපිට ඒක අපි උරා ගන්නවා. අපිට ඒක අදාළ වෙනවා. මොකද નિરાයාසයෙන්ම අපි එයා කරන හින්දා මං කරනවා කියලා හිතලා කරන එක නෙමෙයි. අපි අර සහජයෙන්ම තියෙන ලක්ෂණයක් අපි ළඟ තියෙන නිසා අනිවාර්යයෙන්ම අපි ඇසුරු කරන එක්කෙනා ළඟ තියෙන එක අපිටත් ඇබ්සෝබ් කරගන්න පෙළඹෙනවා. එහෙනම් පෙළඹීමක් තියෙනවා. ඒ නිසා අමුතුවෙන් ඉගෙනගෙන නුනත් අර ඇසුරු කිරීම නිසා අපිට ඒක નિરાයාසයෙන්ම එන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒක නරක පැත්තටත් තියෙනවනේ. එතකොට ඒ කියන්නේ අහිතකර අය, වැරදි අය, දෝෂ සහිත අය ඇසුරු කළොත් එහෙම යම් විදියකින් ඒවත් අපිට ඇබ්සෝබ් කරගන්නවා අපි. ඒ අහිතකර දේ, වැරදි දේ. මගේ යාළුවා මාත් එක්ක ඉන්න එක්කෙනා, මං වැඩියෙන් ඇසුරු කරන එක්කෙනා, වැඩි පැය ගාණක් මගේ ආශ්‍රයේ ඉන්න එක්කෙනාගේ වචන, ක්‍රියාකාරකම්, තීරණ ගන්න හැටි, ඒ දේවල් ඔක්කොම ටික මටත් හුරු වෙනවා. එතකොට අමුතුවෙන් එයා කියා දීලා මට කරන්න කියලා කියනවා නෙමෙයි. එසේ නොකියුවත් ඒක දකිනකොට ඒක තමයි හරි ක්‍රමය, ඒක තමයි කෙරෙන්න ඕන ක්‍රමය, සාමාන්‍ය ස්වභාවයේ ඒක තමයි කියන අදහසක් අපේ සිත්වලට ඇති වෙනවා. එතකොට මේක අපි සියලු දෙනාටම අහිතකර දෙයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද මේ ඒ අනුකාරක සත්වයක් හැටියට අපි දකින දේ, අපිට පේන දේ කරන්න අපි નિરાයාසයෙන්ම පෙළඹෙන නිසා. එතකොට එයා අපිව නරක කරනවා, හිතාමතා නරක කරනවා නොවෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ පෙළඹීමක් අප තුළ ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ වැඩ දෙකම සිද්ධ වෙනවා. නරක පැත්තට වගේම හොඳ පැත්තටත් යම් විදිහකින් අපි ඇසුරු කරන තැනැත්තා, අපිට නිතර දකින්න ලැබෙන තැනැත්තා, නිතර කතා කරන එක ඇහෙන තැනැත්තා
භාවිතා කරන වචනවල ස්වරූපය, ඒවායේ ශෛලිය, ඒවායේ අර්ථය, ඒ වගේම ක්‍රියාකාරකම් වල ස්වරූපය, මේ හැම එකක්ම අපිටත් ඒක අප වෙතටත් බලපාන්න පුළුවන්. එතකොට අනිත් එක්කෙනාගේ පෞරුෂය නැත්නම් එයාගේ ක්‍රියාකාරකම් යම් විදියකින් බලවත් නම් ඒ බලවත් තැනත්තාගේ එක අප කරා ගලාගෙන එන්න පුළුවන්. දැන් අර ජලය වැඩි තැනක ඉඳන් අඩු තැනකට හැම වෙලෙම ගලා යනවා වගේ මේ පෞරුෂීය ලක්ෂණවලත් ඒ බඳු ස්වභාවයක් තියෙනවා. වඩාත් බලවත් එක්කෙනා එයා නපුරු කෙනෙක් නම් දරුණු කෙනෙක් නම් මට වඩා ඒ ස්වභාවයේ මගේ නපුරුකම දරුණුකම අඩුයි නම් එයා අනිත් එක්කෙනාගේ නපුරුකම දරුණුකම මටත් එන්න පුළුවන් නොදැනුවත්වම. එතකොට Taman දන්නෙත් නැහැ નિરાයාසයෙන්ම Tamanුත් නපුරු වෙලා දරුණු වෙලා. දැන් මේ පිළිබඳව ජාතක කතා නොයෙකුත් අවස්ථාවලදී වෙච්ච ප්‍රකාශන දේශනා කතාන්තර මහත් රාශියක් තියෙනවා. දහම ඒවා මතු කරලා පෙන්වන්නේ ඒ කවුද අසුරු කරන්නේ. දැන් අර එක අවස්ථාවක අපිට කතාවක මතකයි ජාතක කතාවක තියෙනවා රජුරන්ගේ මගුල් හස්තියා මංගල හස්තියා මේ ළඟදී ඉඳන් මේ හරි නපුරු වෙලා ආක්‍රමණශීලී වෙලා මේ එයා වැඩි කියන එක අහන්නේ එහෙම නැහැ අත්ගවුව කියන එක අහන්නේ නැහැ. ඔහොම වෙලා ළඟදී ඉඳන් අතා නපුරු වෙන්න පටන් අරගෙන. ඊට පස්සේ මේ ගැන පරීක්ෂණයක් කරනකොට අන්තිමේදී මේ රජුරෝ පත් කරනවා කමිටුවක් මේ ගැන මේ හොයලා බලලා පරීක්ෂා කරලා අපිට මට කියන්නේ කියලා. කමිටුවක් අද කාලේ වගේම කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ අය මේ ගැන පරීක්ෂණ කරගෙන යද්දී ඒගොල්ලන්ට හම්බෙච්ච සාධකයේ තමයි හැමදාම මේ රැට හොරු කණ්ඩායමක් මේ රජුරන්ගේ ඇත්හල ළඟට ඇවිල්ලා තමයි අර තමන් හොරකම් කරන බඩු රැට බෙදා ගන්න. ඒ අය ඒ වෙලාවට රණ්ඩු වෙන හැටි, කෑ ගහන හැටි, කතා කරන හැටි අරවා මේ ඔක්කොම මේ අතාට ඇහෙනවා. අතා ආශ්‍රය වෙන්නේ අර හොරු ටිකේ හොරුන්ගේ අදහස් සිතුම් පැතුම් ක්‍රියාකාරකම් ටික. දැන් මේක කාලයක් තිස්සේ සිද්ධ වෙමින් තියෙනකොට ඇතත් නපුරු වෙලා නරක වෙලා කියලා. ඉතින් මෙහෙම කතාන්තර මහත් රාශියක් සිද්ධ තියෙනවා අපේ ජාතක කතාන්තර හා නිකුත් ඒවයේදී මේ පිළිබඳ තියෙන සතෙක් පවා මේ විදිහේ බලපෑමකට හසු වෙන්න පුළුවන් කියලා. අපි කවුද ඇසුරු කරන්නේ එයාගේ තියෙන ගති ස්වභාවයන් අපටත් එන්න පුළුවන් කියලා. අර ගිරාපෝතකේ පිළිබඳව අපි ප්‍රසිද්ධ කතාවක් අහලා තියෙන්නේ. තාපස ආරාමයට වැටිච්ච ගිරවයි හොරුන් අතරට ඇති වැටිච්ච ගිරවයි කියලා දෙන්නෙක් සම්බන්ධයෙන්. ඉතින් මේක හරි මේ ගැඹුරු කාරණයක්. මේ පුංචි කතා වලින් පොඩි කාලේ ඉඳන්ම අපිට දෙන්නේ අපිත් පුංචිම කාලේ අහපු කතාවක් නෙවෙයි ගිරාපෝතකයන්ගේ කතාව. ඒතර මේක හරි ගැඹුරු අර්ථයක් තියෙන කතාන්තරයක්. මොකද ඒක මේ සත්ව සම්තතිය තුළ සියලු මිනිසුන් සම්බන්ධයෙන් බලපාන ප්‍රධානම සාධකයක්. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ස්වාමි භාර්යා සම්බන්ධතාවයකදී අපි කො දෙන්නෙන් එක්කෙනෙක් නපුරුයි කියලා, සැරයි කියලා, දරුණුයි කියලා. එතකොට දැන් මේ දෙන්න විවාහ ජීවිතයට එළඹෙනවා. එකට ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම පටන් ගත්තාම මේක දවස් දෙකක් නෙමෙයිනේ. සති මාස අවුරුදු දශක හැටියට දිගින් දිගට යන සම්බන්ධතාවයක්නේ මේ විවාහ ජීවිතය කියන එක. එතකොට මේ තුල අනික් තැනත්තාගේ වචන භාවිතා කරන හැටි, එයාගේ හැසිරීම්, පැවතුම්, ආකල්ප මේ ඔක්කොම දේවල් වලට ඍජුව හා වක්‍රව අනිත් තැනත්තා හසු වෙනවා. එයාගේ රවුස් කිරිලි, එයාගේ ප්‍රකෝප කිරීම, එහෙම නැත්නම් එයාගේ බලපෑම්, එයාගෙන් සිදුවෙන යම් තාඩන පීඩන හැටියට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිතවත් විදිහටම සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. ඔය කවර හෝ දෙයකින් අර තියෙන දේවල් තමාගේ මේ තැනත්තාටත් ඒක බලපාන්න පටන් ගන්නවා. ඒතකොට තමාත් නොදැනුවත්වම තමා තුළ සැර නපුරු ගතිගුණ ඇති වෙන්න පුළුවන්. මේකම අනිත් පැත්ත හොඳ පැත්තට වෙන්නත් පුළුවන්. සමහර අය අපි සමාජයේ දැකලා තියෙනවා. එහෙම සමහර අය ගුණ යහපත්කම් අඩු අය ස්වාමියා හෝ භාර්යාව දහම පැත්තට යොමු වෙච්ච අය
එහෙම නැත්නම් මේ දහම් පැත්තට කියන්නේ මේ ධර්මයේ පන්සල විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා කියන අර්ථයම පමණක් නෙමෙයි. ඕනෑම ආකාරයකින් වැරදි දෙයින් මිදිලා නිවැරදි දේ විදිහට අකුසලයෙන් මිදලා කුසලයේ හැටියට යම් භාවිතාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ ඒක තමා සමග ඉන්න අනිත් එක්කෙනා තුළ වැඩි වැඩියෙන් භාවිතා වෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් නිරායාසයෙන්ම තමාටත් ඒක හුරු වෙන්න පටන් ගන්නවා ඒක දැනෙන්න පටන් ගන්නවා ඒකට තමනුත් අනුවර්තනය වීමකට පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ස්වභාවය හැම විටම අපි සියලු දෙනාටම අදාළයි. ඒ නිසා කෙනා කොහොමද කියන එක නෙමෙයි එයා මොනවද සමත් වෙලා තියෙන විභාග එයාගේ වයස මොකද්ද එයාගේ වෙනත් පෞල් පරිසරයන් හෝ ඒව මොනවද එයාගේ වෘත්තිය මොකද්ද මේ එකක්වත් නෙමෙයි අදාළ වෙන්නේ එයාගේ අභ්‍යන්තරයේ එයා අනිත් එක්කෙනාගෙන් ප්‍රකාශ වෙන දේවල් අනිත් එක්කෙනාගේ භාවිතය තමාට කොයි ප්‍රමාණයටද බලපාන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ බලපෑම් ක්‍රමය එහි විලාසය ශෛලිය විවිධාකාරයි. අපිට එකපාරට කියන්න බෑ මෙන්න මේ විදිහටයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා එකපාරට කියන්න බෑ. ඒක નિરાයසයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඊ타ත්ම අහිංසක හොඳ කෙනෙක් වුණත් වැරදි කෙනෙකුගේ ආශ්‍රය නිසා එයාත් නපුරු වෙන්න පුළුවන්. දැන් බලු පැටියෙක් සමහරට ගෙදරට ගේන්නේ ඊටාම් පුංචි බලු පැටියෙක්. නමුත් ගෙදර ඉන්න අයගේ ඇසිරීම් රටාවන් ක්‍රියාවන් නිසා එයා හරීම නපුරු ඒ ගෙදරම ඉන්න අයත් කන වර්ගයේ සතෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ සතාට ඒක තවත් හොඳ විදිහට බලපාන්නත් පුළුවන් යම් අවස්ථාවකදී. ඒ නිසා මේක ගෙදර ඉන්න සතාට පවා ගෙදර ඉන්න සමාජිකයන්ටයි හැම කෙනෙකුටම මේක බලපානවා. දැන් අපි දරුවෙක් සමහර විට අපි ටික කාලයක් ගියාම අපි කියනවා ළමයා හිතුවක්කාරයි කියන එක අහන්නේ මෙහෙම කියලා ළමයෙකුට අපි චෝදනා කරන්න පුළුවන්. හැබැයි මේ උපතේ ඉඳන් දැන් තමාගේ මවගේ කුසෙම බිහි වෙලා එදා පටන් දැන් හැදිලා වැඩිලා අවුරුදු දැන් 14 15 නම් වෙන්නේ මේ අවුරුදු 14 15 තුල මෙයා වෙන තැනක නෙමෙයිනේ හිටියේ ඒ නිවසේමනේ හිටියේ. ඒතර එයා දැන් නපුරු නම් දරුණු නම් ඒ නපුරුකමට ඒ දරුණුකමට හේතු වෙන සාධක මේ නිවසේම බොහෝ සෙයින් සැපිලා තියෙන්න ඕනනේ. තවත් කාරණා තියෙන්න පුළුවන්. ඒ පෙර භවයේ ඉඳන් ආපු අජාතශත්‍රුවාගේ පෙර භවයේ ඉඳන් ආපු කිසියම් නපුරුකමක් දරුණුකම් එයාගේ ඇවිල්ලා එහෙම තියෙන්නත් පුළුවන්. එසේ නොවන අවස්ථාවකදී එයාගේ අත්දැකීම් එයාගේ හඳුනා ගැනීම එයාගේ චර්යා විලාසයන් සියල්ලම තීරණය වන්න පසුබිම සැලසුනේ ඒ නිවස තුලින්. ඒතරේ දෙමාපියන් සමහරට හිතන්නේ නැතුව ඇති මගේ මොන වචනයෙන්ද මොන හැසිරීමද මොන ක්‍රියාකාරකමෙන්ද මේ දරුවා මෙහෙම ඇග්‍රෙසිව් වුණේ කියලා ආක්‍රමණශීලී වුණේ මේ දරුවා හිතුවක්කාර බවට පත් වුණේ කොතනින්ද වැරද්ද වුණේ කියලා සමහරට එයාට හිතා ගන්න බැරි වෙයි. නමුත් ඒකට බොහෝ සෙයින් ඒ දෙමාපියන් ඒ නිවෙස් පරිසරයේම දායක වෙන්න හේතු වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා. එසේ නොවන අවස්ථාවක් තියෙන්නත් පුළුවන් හැබැයි. එතකොට නමුත් ඒකට ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් මේ නිසා මෙන්න මේ කියන තත්වයන් නිසා තමයි බුදු පියාණන් වහන්සේ යම් කිසි කෙනෙක් ඇසුරු කරන්නේ කවුද කියන එක අතිශයම වැදගත් කාරණයක් හැටියට දක්වලා තියෙන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතය තුළදී වුණත් ආධ්‍යාත්මික ලෝකයේ තුළදී වුණත් අපි ඇසුරු කරන්නේ කවුද කියන එක නිතර ඇහුම්කන් දෙන්නේ කාටද කියන එක නිතර දකින්නේ කාගේ හැසිරීමද කියන එක නිතර අපි අත්දකින්නේ කාගේ තීරණ ගැනීමද කියන එක මේ දේවල් හැම එකක්ම අපි සියලු දෙනාටම තදින්ම බලපාන කාරණයක් හැටියට දහමේ දක්වලා තියෙනවා. ඒ නිසා මම අනිත් එක්කෙනාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන කියලා අපි හිතාගත්තොත් මට ඇත්තටම හොඳ වෙන්න පුළුවන් අනිත් එක්කෙනාට යහපත කියා දෙන යහපත උගන්වන ආක්‍රමණශීලී බව නපුරු බව දරුණු බව වෙනුවට යහපත හොඳ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණාංග
අනිත් එක්කෙනාට උගන්වන කෙනෙක් බවට මට පත් වෙන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයෙක් වෙනවා. අනිත් එක්කෙනා තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තියෙනවා නම් මට එයා කල්යාණ මිත්‍රයෙක් වෙනවා. එතකොට ඒ නිසා මංගල සූත්‍රයේ පළවෙනි එකම තියෙන අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලානේ. එතකොට ඒ නිසා මංගල සූත්‍රය කියන්නේ හරි වැදගත් සූත්‍රයක්. කරුණු 38ක් තියෙන පුද්ගලයෙකුගේ පෞරුෂය සකස් වෙන කරුණු 38කින් සමන්විත ඉතාමත් වටිනා සූත්‍රයක් මංගල සූත්‍රයේ පළවෙනි කාරණේ හැටියට ෆවුන්ඩේෂන් එක හැටියට දක්වලා තියෙන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා. එතකොට මේ කාරණේ බොහෝ සූත්‍ර දේශනාවල නිතර කියවලා තියෙන දෙයක් මේක. ඒ වගේම මේ සම්බෝධිපක්ඛික කාරණයක් හැටියට ඒ කියන්නේ self awakening විමුක්තිය සාංශාරික විමුක්තිය ආත්ම විමුක්තිය සම්බන්ධ කාරණේදී යම් කිසි කෙනෙකුගේ පළවෙනි කාරණේ හැටියට මේ admirable people as friends companions and colleagues කියන යෙදුම තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේක පළවෙනි සුදුසුකම හැටියට ධර්මයේ දැක්වෙනවා. එතකොට ඒ නිසා මේ තමාගේ නිවසේම ඉන්න එක්කෙනා admirable friend කෙනෙක් බවට පත් කරගන්න පුළුවන් නම් මේක ලොකු භාග්යක් වාසනාවක්. දෙදෙනාට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න පුළුවන් නම් එතන ලොකු සුහද සමාගමයක් ගොඩනගෙනවා. ආදරණීය සෙනෙහබර සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණාංග වලින් යුක්ත පරිසරයක් එතන ගොඩනගෙනවා. එතකොට ඒ නිසා ඒක හරි වාසනාවක් භාග්යක් වෙනවා. ඒ බඳු අය ඇසුරේ ඉඳ ලැබීම. ඉතින් අපේ ප්‍රධානම කල්යාණ මිත්‍රයා තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ ජීවමාන නැති වුණත් උන්වහන්සේගේ ධර්මයේ ජීවමානව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ධර්මය ඇසුරු කරන්න අපට පුළුවන්. ඒ ධර්මය අපිට කියා දෙන පැහැදිලි කරලා දෙන මහා සංඝරත්නයේ ඉන්නවා. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තුලින් කවර හෝ පිරිසක් කවර හෝ කෙනෙක් අපිට යහපත කියා දෙනවා නම් නිවැරදි දේ කියා දෙනවා නම් ඒ කියා දෙන තැනත්තා කවුරු හෝ අපිට admirable friend කෙනෙක් බවට පත් වෙනවා. මේ නිසා අපි අසුරු කරන්නේ කවුද? ආශ්‍රය කරන්නේ කවුද? එයාගේ කෙබඳු හැසිරීම් පැවතුම්ද තියෙන්නේ කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. කොයිතරම් යහළුවා වුණත්, කොයිතරම් ඥාතියා වුණත්, කොයිතරම් කිට්ටුවන්ත කෙනෙක් වුණත් වැරදි දෙයක් නපුරු දෙයක් කරනකොට කියනකොට ඒ පිළිබඳව සාවධාන වෙන එක හරි වැදගත්. පුද්ගලයා මගේ වුණා කියලා, පුද්ගලයා මට සමීප කෙනෙක් වුණා කියලා, මට හිතවත් කෙනෙක් වුණා කියලා, මට බොහෝ උදව් උපකාර කරලා තියෙනවා කියලා කෙනෙක් වුණාට එයාගේ හැසිරීම් පැවතුම් වැරදි නම් නරක නම් හානිකර නම් ඒ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද එතෙන්දී අපිට ඒ හිතවත්කම පෙනුනට ඒ ආශ්‍රය තුලින් අපිට නොපෙනී යම් යම් දේවල් අපට අදාළ වෙන්න අප වෙත ගලාගෙන එන්න පුළුවන්. අපි ඒවා යම් යම් දේවල් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. දැන් තෙල් ටිකක් තෙල් බිඳුවක් ළඟ අපි කොළ කෑල්ලක් රෙදි කෑල්ලක් තිබ්බහම යාන්තමට ගෑවෙන්න අපි ඒ තෙල් බිඳුවත් සමග කොළ කෑල්ලක් හෝ රෙදි කෑල්ලක් තිබ්බහම ටික වෙලාවක් යද්දී අර තිබිච්ච තෙල් බිඳුව සම්පූර්ණයෙන්ම අර කොළේ අසට හෝ අර රෙදි කෑල්ල ඇතුළට ගලාගෙන එනවා. අපි මොකුත් කරලා නැහැ. යාන්තමට ටච් වෙන්න ගාවලා විතරයි තියෙන්නේ අර තෙල් බිඳුවත් සමග. අර සම්පූර්ණ මේ පුද්ගලයන් සමග ආශ්‍රයේදී හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දෙකම කාලයක් ගත වෙද්දී නොදැනුවත්වම ඇබ්සොබ් කරගන්නවා උරා ගන්නවා.
එතකොට මේක හුඟක් වෙලාවට හොඳට වැඩිය නරක සම්බන්ධයෙන් තමයි වෙන්නේ. ඒක තමයි ස්වභාවය. හොඳ දේවල් ආයාසයෙන් අමාරුවෙන් පාඩම් හැටියට කියා දීලා උගන්වන්න සිද්ධ වෙනවා. නරක දේවල් බොහොම ලේසියෙන්ම උරා ගන්නවා. බොහොම ලේසියෙන්ම අනිත් එක්කෙනාට ඒක අදාළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. මොකද රාග දේශ මේ මොහොලින් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ නිසා හරිම වේගයෙන් ඒක සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. අර තෙල් බිඳුවට මේ රෙදි කෑල්ල හෝ කොළ කෑල්ල ගෑවෙන්න තියනවාද නැද්ද කියන කාරණේ. ගෑවෙන්නේ නැත්නම් හැබැයි එයා බලෙන් එන්නේ නැහැ මෙතෙන්. යාන්තමට හරි ටච් වුණොත් තමයි මේක පටන් ගන්න වැඩේ වෙන්නේ. ඒතර ඒ නිසා මේ ටච් වෙන්න හොඳ නැහැ. එතකොට මේ අනික් යාළුවෝ හැටියට නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ පවුලේ සමාජිකයෝ කවුරු හෝ කෙනෙක් එක්ක අපි ආශ්‍රය වෙනකොටයි මේක සිද්ධ වෙන්නේ. ආශ්‍රය වෙන්නේ නැත්නම් ඉතින් අහක තියෙන එකක් අපිට ගලාගෙන එන්නේ නැහැ. ඒතර ඒ නිසා ඒ පිළිබඳව අපි හැම කෙනෙක්ම සාවධාන වෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ බොහෝ සෙයින් ඒ ගැන කියා දීලා තියෙනවා, දේශනා කරලා තියෙනවා, අපි අහලත් තියෙනවා. හැබැයි ඇහුවත් වැඩේ සිද්ධ වෙන්න පුළුවන් මේක ගැන අපි දක්වන මේ ඇලර්ට් එක අපි සාවධාන බව කොයි විදිහද කියන කාරණේ මත මේක අපට බලපාන්න පුළුවන්. අපි හිතන්නේ නැතුව මේක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් අපි හරියට අහලා තියෙනවා සමාජය තුළ දැකලා තියෙනවා. එහෙම සිදුවීම් රාශියකට අපිට උදාහරණ දක්වන්න පුළුවන්. එතකොට ඒ කතාන්තර හුඟක් කියන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් සමාජය තුළ එබඳු සංසිද්ධි මහත් රාශියක් පිළිබඳව තොරතුරු අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඔබත් ඒ පිළිබඳව අත්දැකීම් තියෙන හුඟක් අය. ඒකින්ද මම කතාන්තර හුඟක් කියන්න යන්නේ නැහැ මේ අවස්ථාවේ. නමුත් ඒක ওই විදිහට සිද්ධ වෙනවා කියන එක නම් සහතික පැහැදිලි දෙයක් ඒක. ලෝකේ අනික් අයටත් සිද්ධ වෙනවා මටත් ඕක සිද්ධ වෙනවා කියන කාරණේ අපි මතක තියාගන්න ඕනේ. හැම විටම මෙන්න මේ වැඩේ ඔහොම සිද්ධ වෙනවා කියලා. ඒ නිසා තමා ඇසුරු කරන පුද්ගලයා කෙබඳු කෙනෙක්ද කියන එක පිළිබඳව නිතර සාවධාන වීම, සැලකිලිමත් වීම අතිශය වැදගත් කියන එක තමයි බුදු පියාණන් වහන්සේ කියා දෙන්නේ අපිට. ඒ ගැන පරිස්සම් වෙන්න සැලකිලිමත් වෙන්නට කියලා. මුත් කියන්න එහෙම තියනවාද ඔබට හිතරෙන අදහසක් මොනවා හරි දෙයක් එහෙම කියන්න පුළුවන් එහෙම අවශ්‍ය වුණොත් And further, the monk is virtuous. He dwells restrained in accordance with the Patimokka, consummate in his behavior and sphere of activity. He trains himself, having undertaken the training rules, seeing danger in the slightest faults. This is the second prerequisite for the development of the wings to self-awakening. පුනච පරං ආවුසෝ බික්ඛු සීලවා හෝති. පාතිමොක්ක සංවර සංයුතෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සමාදාය සික්කති සික්ඛාපදේසු. සම්බෝධි පක්ඛිකානං ආවුසෝ ධම්මානං අයං ဒ ුතියා උපනිසා භාවනාය. දැන් ඊළඟට අර මේ කල්යාණ මිත්‍ර සේවනයේ සම්බන්ධයෙන් පළවෙනි කාරණේ හැටියට දක්වලා ඊළඟට බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අපි අර වෙනත් පරිබ්‍රාජකයෝ වෙනත් ආජීවකයෝ ඔබෙන් ඇහුවොත් එහෙම මේ විමුක්ති මාර්ගයේ සත්‍ය ගවේෂණයේ යෙදෙන කෙනෙකුට උපකාරක වෙන ධර්ම මොනවද කියලා ඒවා මෙන්න මේ විදිහට කියන්න කියලානේ දැන් මේ කියා දෙන්නේ. ඒතර පළවෙනි කාරණය
බුදු පියාණන් වහන්සේ දේශනා කළා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම කල්යාණ මිත්‍ර සේවනය තමයි පළවෙනි කාරණය. ඒක කරගන්න බැරි වුණොත් එහෙම මේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රයෙක් කරහා තමයි ඒක අද කාලේ හැටියට හැබැයි පොතුත් අපිට කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. දැන් පොත කියන්නේ ලේඛකයානේ. දැන් අපිට ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ දේශනා අපිට සූත්‍ර දේශනා හැටියට තියෙනවා. ඒ අරුණාම යම්කිසි කර්තෘවරයෙක් ලියපු පොතක් වුණාම එතකොට ඒ කතුවරයා බොහෝ කියවීම් වලින් පස්සේ එයාගේ හඳුනා ගැනීම තමයි පොත හැටියට අපිට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා පොතුත් අපිට කල්යාණ මිත්‍රයෝ පොතත් හොඳ මිත්‍රයෙක්. මොකද එයා බොහෝ අත්දැකීම් අපිට ලබා දෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පුංචි දරුවන්ට හා තරුණෝ ඒ ඕනම වයසක මේක වයස් පරතරයක් අපිට කියන්න බෑ. ඕනම අවස්ථාවකදී පොත කියන එක අපිට බොහෝ අත්දැකීම් ලබා දෙන දෙයක්. එතකොට ඒ නිසා පොතත් අපිට හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පොත් ඇසුරු කිරීම ග්‍රන්ථ නිවැරදි දර්ශන දැක්මක් සහිත ග්‍රන්ථ ඇසුරු කිරීමත් කල්යාණ මිත්‍ර සේවනයේටම අද කාලේ වෙනකොට අයිති වෙනවා. අතීත කාලේ ඉතින් පොත් තිබුණේ නැහැ බොහෝ ඈත කාලේ. මෑත කාලේ වෙනකොට බොහෝ පොත්පත් යම් වෙනත් මාධ්‍යනුත් තියෙනවා. මුද්‍රිත මාධ්‍යයන් වගේම අද කාලේ වෙනකොට තාක්ෂණික වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් තියෙනවා. අන්තර්ජාලය වගේ දේවල්. ඒකත් අපි මේ අවස්ථාවේ කල්පනා කරගන්න ඕනේ. ඒවත් අපිට නිවැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් ඉස්සර අපි පඬිතෙක් හොයාගෙන දැනුගත් කෙනෙක් හොයාගෙන යන්න දෙපෑ මොනවා හෝ ප්‍රශ්නයක් ඇති වුණාම අද අපිට විනාඩියක් දෙකක් ඇතුළතදී ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් නේ. අපි ප්‍රශ්නය මේ ටයිප් කළාම ඒකට උත්තර මහත් රාශියක් දෙනවනේ විවිධ පැති වලින් අපිට. නිසා අන්තර්ජාලය කියන එක අද යම් ගැටලු निराකරණය කරගන්න එහෙම නැත්නම් යම් දේවල් දැනගන්න මඟ පෙන්වීම ලබා ගන්න සුදුසුම යාළුවෙක් හැටියට අද වෙනකොට ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ තාක්ෂණයත් අපිට කල්යාණ මිත්‍රයන් හැටියට භාවිතා කරගන්න පුළුවන් අද කාලේ වෙනකොට බොහෝ දේවල් සම්බන්ධයෙන්. ඉතින් ගැටලුකාරී විදියට හෝ උබතෝ කෝටිකයක් හැටියට ඩිලේමා එකක් හැටියට හෝ යම් ප්‍රශ්නයක් විසඳා ගැනීමට ඕන වුණාම හෝ ධර්ම කරුණු වල ගැඹුරින් ඒක අධ්‍යයනය කරන්න විශ්ලේෂණය කරන්න ඕන වුණාම සමහර විට යම් යහළුවෙක් මිත්‍රයෙක් අවශ්‍ය වෙයි. ඒ වගේම තමාගේ හිතත් තමාට කල්යාණ මිත්‍රයෙක් කරගන්න පුළුවන්. ඒක අපි භාවිතා කළාම නිවැරදිව අපේ හිතම අපි නිවැරදිව භාවිතා කළාම අපේ හිතත් අපිට කල්යාණ මිත්‍රයෙක් කරගන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුගේ තමන්ගේ හිතම තමන්ට මාරයෙක් කරගන්න එහෙම නැත්නම් දුෂ්ටකම් කරන නපුරු හානි කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් මේ suicidal thoughts මේ ඇති වෙනකොට සියදිවි නසා ගැනීම සම්බන්ධ සිතුවිලි ඇති වෙන අවස්ථාව මට්ටමට එනකොට එයාගේ සිතම නපුරු වෙලා එයාගේ සිත එයාටම එරෙහි වෙලා තමයි ඒ தત્ත්වය සිද්ධ වෙන්නේ. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙක් සියදිවි නසා ගැනීම මට්ටමකට මානසිකත්වයේ පත් වෙන ස්වභාවයකට පත් වෙනවා නම් එතෙන්දී තමාගේ සිතම තමාට එරෙහි වෙලා පාප මිත්‍රයෙක් බවට හිතපත් වෙලා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් විමුක්තිය කරා යද්දිත් ඒ වැඩේම තමාගේ හිතම තමාට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අර ව්‍යතිරේකයන් හැටියට අපි අර කල්යාණ මිත්‍ර සේවනය කිව්වහම මිත්‍රයන් හැටියට පුද්ගලයෝ වගේම පසු කාලේ වෙනකොට පොත්පත් වගේම අද කාලේ වෙනකොට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් යම් විද්‍යුත් මාධ්‍යයන් ඒ තන ගන්නවා. ඒ වගේම ඒ තුලින් නිර්මාණය වෙන තමන්ගේම හිතත් කල්යාණ මිත්‍රයෙක් හෝ පාප මිත්‍රයෙක් බවට පත් කරගන්න පුළුවන්, පත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ පැති පිළිබඳවත් අපි කිසියම් හඳුනා ගැනීමක් අධ්‍යයනයක් අප තුළ සිද්ධ වෙන්න පුළුවන්. තමාගේ සිතත් තමා සමග හතුරු වෙනවද මිතුරු වෙනවද කියන කාරණේ වැදගත් කාරණයක් බවට පත් වෙනවා. අපි ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. එතකොට ඊළඟට දෙවෙනි කාරණේ හැටියට තමයි මේ
බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන්නේ and further තවදුරටත් the monk is virtuous යම් කිසි කෙනෙක් සීල සම්පන්න වෙනවා නම් he dwells restrained in accordance with the පාතිමොක්ඛ consummate in his behavior and sphere of activity. එතකොට යම් කිසි කෙනෙක් මේ සීල සම්පන්න වෙනවා නම් එතකොට සීලය කිව්වහම විවිධ වූ සීලයන් පිළිබඳව තියෙනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ත්‍රි සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා සතර ආකාරයකින් මේ සංවර සීලය පිළිබඳව විග්‍රහයන් ධර්මයේ තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් පාටිමොක්ඛ එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා සඳහනම් ප්‍රාතිමෝක්ෂය කියලා කියන්නේ කරුණු 227කින් සමන්විත විනය පිටකයක් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රාතිමෝක්ෂය හැටියට. භික්ෂුණීන් සඳහා 317ක් වෙනවා. භික්ෂුන් සඳහා 227ක් බවට පත් වෙනවා. එතකොට මේ විදිහට මේ ප්‍රාතිමෝක්ෂය එතකොට පානාතිපාතා කියන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකෙන් පටන් අරගෙන එහෙම මේ පරාජිකා ඒ වගේම සංඝාදිශේෂ අනියත පච්චේති දුක්ඛටාපත්ති ඔය විදිහට හඳුන්වාගෙන අන්තිමට සේකියා ධර්ම හැටියට යම් කිසි කෙනෙකුගේ මේ සදාචාර පැවැත්ම වෙන විදිහට බටහිර ක්‍රමයට කිව්වොත් එහෙම ටේබල් මැනර්ස් වගේ දේවල් කෑම චාරිත්‍ර කෑම කද්දි අනුගමනය කරන චාරිත්‍ර ඊගාවට සිවුරු පිරිකර භාවිතා කරද්දී කොයි විදිහටද ඇසිරෙන්නේ කියන එක ඊට පස්සේ හැසිරීම ගමන් කරද්දී නිදාගනිද්දී ඉඳගෙන ඉන්නද්දී මේ ගමේ හැසිරෙද්දී ওই විදිහට ඔය හැම තැනකදීම කොයි විදිහටද සංවර වෙන්නේ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තියෙන සමස්ත ඉගැන්වීමට කියනවා ප්‍රාතිමෝක්ෂය කියලා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂය තමයි භික්ෂුන් වහන්සේලා සකස් වෙන විනය ප්‍රඥප්තියන්. ඒවා බුදු පියාණන් වහන්සේ විසින්ම පනවපු දේවල්. මුලින් පනවපු ඒවා පස්සේ යම් ආකාරයක වෙනස් කිරීම උන්වහන්සේම සිදු කරලා තියෙනවා. පළවෙනි සංගායනාවේදී ප්‍රශ්නයක් ඇති වුණා මේ බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්නයේදී දේශනා කළා මාගේ ඇවෑමෙන් පස්සේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහණය කළාට කැඩුවට කමක් නැහැ කියලා. නමුත් ප්‍රශ්නයක් ඇති වුණා ඒ කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියලා. ඒක ආනන්දහර අහගත්තෙත් නැහැ. ඒ නිසා කොතනින්දන් කොතෙන්ටද කුද්ධානුකුද්ධක වෙන්නේ මොනවයින්දන් මොනවටද කියන එක පැහැදිලි වෙලා නැහැ. එහෙම නැති නිසා පළවෙනි සංගායනාවේදී තීරණය කළා බුදුරජාණන් වහන්සේ පනවපු කිසිදු නීතියක් නොකඩීමටත් අලුතෙන් නීති නොපැනවීමටත් තීරණයක් ගත්තා. ඒතකොට ඒකට කියනවා ථේරවාදය කියලා ස්ථවිරවාදය කියලා ථේරවාදී වික්ෂුන් වහන්සේලා ගත්ත තීරණයක්. ඒ නිසා ලොකු වුණත් පොඩි වුණත් කොයි වුණත් පනවපු නීතියක් කඩන්නෙත් නැහැ අලුතෙන් නීති පනවන්න යන්නෙත් නැහැ කියන තීරණය මත තමයි අද වෙනකම්ම ථේරවාදීන් ඉන්නේ මහායානිකයන් ඊට වඩා වෙනස් ප්‍රතිපත්ති දරනවා. එතකොට කොයි විදියෙන් හෝ මේ විනය ප්‍රඥාප්තියන් සියල්ල තමයි ප්‍රාතිමෝක්ෂය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂය කියන එක පුද්ගලයෙක් නිවැරදි වීම සඳහා අදාළ වෙන සියලු ඉගැන්වීම් සහිතයි. දැන් මේක භික්ෂුන් වහන්සේලා සඳහා තමයි කෙලින්ම දේශනා කරලා තියෙන්නේ. මොකද භික්ෂුව කියන එක කෙනා තමයි මේ විමුක්ති මාර්ගයේ ගමන් කරන පරමාදර්ශී තැනැත්තා හැටියට සැලකෙන තැනැත්තා. ඒ නිසා භික්ෂුව පදනම් කරගෙන තමයි දේශනා වෙලා තියෙන්නේ. ඉතින් ගිහි ජීවිත ගත කරන අයට ගිහි බවට අදාළ වෙන පසුබිම් තුල ඒ ඕනෑම ශික්ෂාපදයක් අදාළ කරගන්න පුළුවන්. එතකොට දැන් පංචශීලයේ කියන එක ඕනෑම කෙනෙකුට භික්ෂුවකට වුණත් ගිහි කෙනෙකුට වුණත් ඕනෑමකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසටම පංචශීලයේ අදාළයි. එතකොට ආජීව අට්ටමක සීලයේ හැටියට හෝ උපෝසත සීල හැටියට හෝ
භික්ෂූන් වහන්සේලා උදෙසා සාමණේර සීල උපසම්පදා සීල හැටියට මේ තියෙන ප්‍රාතිමෝක්ෂයේ තියෙන ඕනම එකක් ඕනම කෙනෙකුට තමන්ගේ මට්ටමින් අදාළ කරගෙන ඒක සංවිධානය කරගන්න සකස් කරගන්න පුළුවන්. ඒතර කොයි විදිහෙන් හෝ පුද්ගලයෙක් හික්මෙන සංවර වෙන පවට ලැජ්ජාව බය ඇති වෙන ප්‍රතිපත්ති තමයි ශික්ෂා කියලා හඳුන්වන්නේ. ඒතර ඒ කවර හෝ ශික්ෂාවකින් තමා සමන්විත වෙනකොට ඒ තැනත්තා එහි නිවැරදි හොඳ යහපත් පුද්ගලයෙක් බවට පත්වීම කියන කාරණය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේ ශික්ෂාවන් අනුගමනය කරන්න පුළුවන් තමන් කැමති සන්දර්භය තුළ. ඒ කියන්නේ තමන් කැමති රෝල් එක තමන්ගේ පැවැත්මට අදාළව. දැන් විවාහ ජීවිතයක් ගත කරනවා නම් විවාහ ජීවිතය තුළ අපිට අනුගමනය කළ හැකි ශික්ෂාවන් යම් ප්‍රමාණයක් තියෙනවානේ. ඒතර ඒ ප්‍රමාණය අපි අසුරු කිරීමයි තියෙන්නේ. ඒක මේ අපිට අදාළ නැහැ කියලා අයින් කරන්න ඕනේ නැහැ. කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහි ජීවිතයක් ගත කරන කෙනාට මේ ප්‍රාතිමෝක්ෂය තුලින් කියවෙන ඕනෑම දෙයක් විනයක් තමාගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම දේවල් කෙලවරක් නැතුව ඒ තුල තියෙනවා. ඒ නිසා ඒක තමාගේ යහපත් පැවැත්ම සඳහා තමාගේ යහ පැවැත්ම සඳහා ඒක යොදා ගැනීම විතරයි අපිට කරන්න තියෙන්නේ. දැන් මේක මම තව විදිහකට මේක පැහැදිලි කළොත් එහෙම දැන් ලෝකයේ තුල ඉන්න ඊටාම මේ අයිඩියල් ටයිප් එක හැටියට පරමාදර්ශී පුද්ගලයා හැටියට සලකන්නේ රහතන් වහන්සේනේ. ඒතර රහතන් වහන්සේ කියන්නේ රහසින්වත් පව් නොකරන මට්ටමේ ඉන්න පිරිසිදු චරිතයක් ඇති. ඒ කියන්නේ සිතුවිලි වචන ක්‍රියාකාරකම් වලින් කියන මේ තුන් පැත්තෙන්ම කිසිදු වැරද්දක් දෝෂයක් සිද්ධ නොවන තැනැත්තා තමයි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. එතකොට මේ ශික්ෂාපද 227ම යම් කිසි පුද්ගලයෙක් අනුගමනය කරනවා නම් ඒ 227ට අදාළවම තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් පවත්වනවා නම් ඒ තැනැත්තා බාහිර ලෝකයට පේන්නේ රහතන් වහන්සේ නමක් විදිහට. කියන්නේ බාහිරින් කෙනෙක් බලාගෙන හිටියොත් එහෙම මේ විනය ප්‍රාතිමෝක්ෂ සංවර සීලේදී මේ විනය ප්‍රඥාප්තියෙන් 227ම යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් කඩන්න නැතුව පරිස්සම් වෙනවා නම් එයාව බාහිරින් බලන කෙනෙකුට පේන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. එතකොට රහතන් වහන්සේ කියන එක්කෙනාට කිසිදු විනය නීතියක් නැතුව වුණත් අර සංවරය අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මුල් සම්මා සම්බුද්ධත්වයේ මුල් වර්ෂ 20 යනකම් විනය නීති පැනෙන්නේ නැහනේ. ඒතර වැඩි ප්‍රමාණයක් රහතන් වහන්සේලා ඒ කාලේ ඉඳලා තියෙනවා. එතකොට විනය නීති පනවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අනුශාසනා පැවැත්වීම පමණක්ම ප්‍රමාණවත් වුණා කියලා ඒ කාලේ ධර්මයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ විදිහේ හැසුනොත් හොඳයි කියලා කියන එකම ඒ වචනේ පමණක් ප්‍රමාණවත් වුණා කියලා. එසේ මතක් කිරීම සිහිපත් කිරීම පමණයි බුදුරජාණන් වහන්සේ කළේ. විනය නීති පැනෙන්නේ නැහැ. අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි විනය නීති පැනෙන්නේ. ඒතර ඒ කියන්නේ ඒ කාලේ වැඩි දෙනෙක් මේ රහතන් වහන්සේලා බවට පත් වෙලා මාර්ගඵලලාභී අය හැටියට තමයි ඒ කාලේ හිටියේ. ඒ නිසා විනය නීති අවශ්‍ය වුණේ නැහැ. එතකොට ඒ අනුව යම් කිසි කෙනෙක් අරහත් භාවයට පත් වෙලා නම් මේ 227ම ඒ අය ළඟ තියෙනවා. ඒ කියන්නේ එයා self restraint එක එයා ඒ තනියෙන්ම තමන්ම එතකොට මේ වැලකීම් වලින් යුක්ත වෙලා තියෙන්නේ. ඒ සංවරය ඒ අය ඒගොල්ලන්ගේ අවබෝධය තුලින් ලැබිලා තියෙනවා ඒගොල්ලන්ට. එසේ නොවන කෙනෙකුට මේ සංවර සීලයන් අනුගමනය කරන්න පුළුවන්. අර විනය ප්‍රඥප්තියින් වලින් ආරක්ෂා වීම හැටියට ඒව අනුගමනය කරන්න පුළුවන්. එසේ කළොත් ඒ තැනත්තා බාහිර ලෝකයට පේන්නේ රහතන් වහන්සේ නමක් හැටියට. කිසිදු වැරද්දක් සිද්ධ නොවන කෙනෙක් හැටියට පේනවා. ඒ නිසා මේක එක පැත්තකින් ආධ්‍යාත්මික අවබෝධාත්මක දෙයක් හැටියට තමා තුළම නිර්මාණය විය යුතු දෙයක්, නිර්මාණය වෙන දෙයක්.
අනික් පැත්තෙන් බුදු පියාණන් වහන්සේගේ පැනවීම හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැටියට ඒ විනය ප්‍රඥප්තියින් ශික්ෂාවන් සමාදන් වෙලා එහෙම නැත්නම් ශික්ෂාවන් වලට අවනත වෙලා යම් කිසි කෙනෙකුගේ නිවැරදිභාවය පවත්වන්නත් පුළුවන්. ඒතර මෙයා දෙආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒතර කොයි විදිහින් හරි අපිට පේන්නේ කෙනෙක් පූර්ණ නිර්දෝෂී යහපත් හොඳ කෙනෙක් බවට පත්වීම සඳහා මේ ප්‍රාතිමෝක්ෂය කියන එක එහෙම නැත්නම් මේ සංවර සීල අදාළ වෙනවා කියන එක. ඒ අනුව යම් කිසි කෙනෙක් පිළිපදිනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් එයා තුල අනිවාර්යයෙන්ම මේ වටිනාකම් ටික ගොඩනගෙනවා කියලා. ඒතර ඒ නිසා ශික්ෂාව තුළින් පුද්ගලයා සමන්විත වෙනවා, සකස් වෙනවා. එයා අර දෝෂ වලින් ඉවත් වෙනවා. එතකොට මේ වලකිනවා අපි කියන්නේ වට විරමණ ශික්ෂාපදනේ ඉවත් වීමේ වැළකීමේ ශික්ෂාපදනේ. ඒතර පාපයෙන් වැරද්දෙන් දෝෂයෙන් වැළකීම. එතකොට තවත් දෙයක් මේ සීලය සම්බන්ධයෙන් තියෙනවා. ඒක තමයි අපි මතක් කරගත යුතු දේ. මේ ශික්ෂා සම්බන්ධයෙන් කතා කරනකොට කියවෙන්නේ කරන්න දේවල් නෙමෙයි. නොකරන්න දේවල්. එතකොට කරන්න ඕන දෙයක් මොකුත් නැහැ මෙතන. එතකොට මේ විනය සම්බන්ධයෙන් කතා කරනකොට තියෙන්නේ නොකරන්න දේවල්. ඒතර පාණාතිපාතා වේරමණී සික අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාර මුසාවාදා වේරමණී ඔය විදිහට හොනේ තියෙන්නේ. එතකොට මේ සතුන් මරන්න නැතුව ඉන්නවා. අනික් අයගේ දේපල අනික් අයගේ අයිතියට ඇඟිලි ගහන්න නැතුව ඉන්නවා. තමා සතුටු වෙන්න ගිහිල්ලා අනික් අයට දුක් දෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මිනිස්සු වංචා නොකර ඉන්නවා. එතකොට මත් වෙන්නේ නැතුව ඉන්නවා. ඔහොම මේ වැරදි නොකර ඉඳීම සම්බන්ධ කතාන්තරයක් තමයි මේ සමස්තය තුල තියෙන්නේ. ඒ නිසා කරන්න දේවල් නෙමෙයි තියෙන්නේ. වෙන්න තියෙන වැරදි ටික නොකර ඉඳීම සම්බන්ධ කතාන්තරයකුයි මෙතන තියෙන්නේ. යම් කිසි කෙනෙක් ඒ විදිහට සංවර වෙනවා නම් මේ වෙන්න ඉඩකඩ තියෙන වැරදි ටික නොකරී ඉන්න පරිස්සම් වෙනවා නම් අන්තිමට මේ අතපය හැසිරවීමේදී පවා ඇඳුම් ඇඳීමේදී පවා අන්තිමට ගිහිල්ලා මේ ඉරිච්ච ඇඳුමක් අඳින එක ඒකත් වැරද්දක් හැටියට. ඒ වගේම මේ අතපය එහෙම විසි කරලා පාරේ යන එක එහෙම නැත්නම් යනකොට කිසියම් සංවරාත්මක ක්‍රමයකට ඇවිදින එක ආහාර ගනිද්දී තියෙන මේ වැරදි හැසිරීම ටේබල් මැනර්ස් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒ වගේ දේවල්. ඉතින් මේ කියන සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම වැරදි විදිහට හැසිරෙන්නේ නැතුව හරි විදිහට හැසිරීම සම්බන්ධ කතාන්තරයක් තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රාතිමෝක්ෂය කියලා තියෙන්නේ වැරදි හැසිරීම සියල්ලෙන් ඉවත් වෙලා නිවැරදි හැසිරීම වලට පත්වීම. එතකොට කරන්න දේවල් නෙමෙයි තියෙන්නේ නොකර ඉන්න දේවල්. වැරදි කියන දේවල් ටික නොකර ඉන්නයි තියෙන්නේ. ඒතර අන්න එහෙම ක්‍රමයකට තමයි මේ ප්‍රාතිමෝක්ෂය කියන එක සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව තමන් පිරිසුදු නිවැරදි පුද්ගලයෙක් බවට පත්වීමේ ක්‍රමවේදයක් තමයි මේ තුලින් දේශනා වෙලා තියෙන්නේ. එතකොට ඒ අනුව යම් කිසි කෙනෙක් වැරද්දෙන් මිදෙනවා නම් අකුසලයෙන් වැරද්දෙන් පාපයෙන් මිදෙනවා නම් වැරදි හැසිරීම වලින් දැන් අපිට බාහිරට පේන්නේ වචනයයි මේ ක්‍රියාවයිනේ. එතකොට ඒ දෙකෙන් මිදීමනේ දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වයින් වැරදි දේවල් වලින් මිදෙන්න පුළුවන් නම් එයා තුල මේ තියෙන වටිනාකම් ගොඩනගෙනවා කියලා. එතකොට consummate in his behavior and sphere of activity he trains himself. යාම සංවර භාවයට පත් වෙනවා having undertaken the training rules. Seeing danger in the slightest faults. එතකොට මේක දහමේ නිතර මේ ප්‍රකාශ වෙන දෙයක්. ඊ타ත්ම සුළු වරදෙහි පවා බය දක්නා සුළුව කියන එකයි මේකේ තේරුම. ඒ කියන්නේ ඊ타ත්ම පුංචි වැරද්දක්වත් Tamanගෙන් වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් වීම කියන එක. ඒතර වචනයක් වුණත් ප්‍රකාශ වුණා නම් සැරට කියුණා නම් මම එච්චර සැරට කියන්න හොඳ නෑ මේක කියලා ඒක පොඩක් අඩු කරගන්න පුළුවන් අපිට. ඒ අවස්ථාවේදී සමාව ගන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාවක තමන්ගෙන් එහෙම ඒ විදිහේ සැරට නොකිය වෙන්න පරිස්සම් වෙන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. මං ආයේ එහෙම සැරට කතා කරන්නේ නැහැ කියලා. ඒ වගේම අනිත් එක්කෙනාගේ සිත් රිදෙන වචනයක් කියුණා නම්
ඒ රිදිච්ච වචනය වෙනුවෙන් සමාව අරගෙන ඊළඟට එබඳු සිත් රිදෙන වචනයක් මගෙන් කියවෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා සංවරයේ පිහිටන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ seen danger in the slightest faults කියන එක හරි වැදගත් ප්‍රකාශනයක්. හැම විටම තමා පරීක්ෂාකාරී වෙන්නට ඕනේ. තමන්ගෙන් සිද්ධ වෙන ක්‍රියාකාරකම් වලදී එහෙම මගෙන් වැරද්දක් දෝෂයක් සිද්ධ වුණාද අනිත් එක්කෙනාට රිදෙන මේ හුඟක් වෙලාට බාහිර ලෝකයක් එක්කනේ අපේ මේ සම්බන්ධතාවය තියෙන්නේ. එතකොට මේ හුඟක් මේ සංවර සීලයන් අපට අදාළ වෙන්නේ අපි බාහිර ලෝකයක් සමග සම්බන්ධ වෙනකොට. එතකොට එතෙන්දී අපිට මේ හැම චර්යාවක් සම්බන්ධයෙන්ම අපි කිසියම් අර මං මීට කලින් කියන ආකාරයට ඇප්ලිකේෂන් එකක් දාගෙන තිබුණොත් අපි ඒ හැම දෙයක්ම සම්බන්ධ මේ පසු විපරමක් කරන්නටයි කියලා. ඒ කියන්නේ සිද්ධිය වුණාට පස්සේ වචනේ කියවුණාට පස්සේ ක්‍රියාව කළාට පස්සේ තීරණය ගත්තට පස්සේ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම පසු විපරමක් කරන්නට කියන ඕඩර් එක කමාන්ඩ් එක අපි මනසට දීලා තියෙන්න ඕනේ. එතකොට කියවෙච්ච වචනය හොඳයි නම් මිහිරි නම් කාරුණික නම් දයාවන්ත නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් වචනේ නපුරු බවක් දරුණු බවක් හිංසනයක් අනික් කෙනාට රිදෙන පීඩාවට පත් වෙන අනිත් කෙනාගේ හිත රිදුනද දන්නේ ඒකට කියලා හිතන විදිහේ එකක් වුණා නම් අන්න ඒක වහාම පරීක්ෂා කිරීමේ ගුණය අපි පුරුදු කරගන්න ඕන දෙයක් ඒක. අපි හැම කෙනෙක්ම මේ ධර්ම මාර්ගයේ අපි ඉන්නකොට මේ කල්යාණ මිත්‍ර සියලු දෙනා අපි එකතු වෙලා හොඳ ගමනක් යන්නේ. ඉතින් ඒ නිසා අපි එක්තරා පුරුදු කරගත යුතු දෙයක් තමයි යමක් සිද්ධ වුණාට පස්සේ ඒ එතන මම ඉන්නවද? ඒ කියන්නේ ඒ නිවැරදි දේ තුල මම ඉන්නවද කියන එක ගැන පරිස්සම් වීම. ඒ අනුව ආපහු ආවර්ජනය කරලා බැලීම මෙනෙහි කරලා බැලීම මේක හරි ඉතාම හොඳ දෙයක්. ඒ ප්‍රශ්නය ගැන මං කතා කරපු හැටි හරිද? ඒ ප්‍රශ්නය ගැන මං ඉදිරිපත් කරපු විලාසය වචන භාවිතය හරිද? ඒවා ගොරෝසුද? එහෙම නැත්නම් සුමටද? ඒවා අමිහිරිද මිහිරිද? ඔය විදිහට ඒ කියපු වචනේ කියපු ශෛලිය කියපු විදිහ මේක තමන්ගේ ස්වාමියාට භාර්යාවට වෙන්න පුළුවන්, ගෙදර සමාජිකයෙකුටම වෙන්න පුළුවන්, වෙනත් කෙනෙකුට පුළුවන්, සේවා ස්ථානයේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, කොතනකදී හරි. ඒ කියවිච්ච හැටි හොඳයිද නැද්ද කියලා ආපහු බලන ක්‍රමේ බලන එක හරි වටිනා දෙයක්. ඒ වගේම තමන්ගේ ක්‍රියාව තමන් කරපු දෙයින් අනිත් එක්කෙනාට දැනුනේ කොහොමද? එයාට රිදුනද නැද්ද කියන එක. තමන්ගේ තීරණය කොයි විදිහට අනික් එක්කෙනාට බලපෑවේ? ඒක එයාට වෙහෙස කර වුණාද නැද්ද කියන එක බලන ඇප්ලිකේෂන් එකක් අපේ සිතේ ඇති දාගන්න ඕනේ, ඇති කර ගන්නට ඕනේ. එතකොට එහෙම වුණාම අපිට ඕනෑම වෙලාවක පොඩි විචිකිච්ඡාවක් පොඩි සැකයක් ඇති වුණාම එහෙමද කියන එක ගැන අපිට පොඩි පරීක්ෂාවක් කරන්න පුළුවන්. එහෙම රිදීමක් වේදනාවක් අපහසුයක් වෙච්ච තැනක්ද ඒක? එහෙම වුණාද? එහෙම වුණා නම් ඒ ගැන අපිට ආපහු ඇනලයිස් කරන්න පුළුවන්, විශ්ලේෂණය කරන්න පුළුවන්, පරීක්ෂාවට ලක් කරන්න පුළුවන්. එහෙම වුණාද කියලා. එහෙම වුණා නම් වෙලා තියෙනවා නම් අපිට ඒක නැවත නොවෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. මේක ධර්ම පාර්ශවීය ක්‍රියාවලියක්. යම් කිසි කෙනෙකුට ඒ විදිහට හැදෙන්න පුළුවන් නම්, හදාගන්න පුළුවන් නම් ඒ තනත්තාගෙන් සිදුවෙන වැරදි ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක හොඳ මේ හැසිරීම් රටාවක් වෙනවා. හොඳ මිත්‍ර සමාගමයක් වෙනවා. තමාගේ මේ seen danger in the slightest faults. එතකොට ඉතා සුළු වරදෙහි පවා බය දක්නා සුළුව. එතකොට මම හොඳ මේ සූත්‍රයක් දැක්කා මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන එක. මේ සූත්‍ර දේශනා කියවගෙන යද්දි මට හම්බුණා මේ මනමාලි සූත්‍රය කියලා එකක්. ඒක පාට බැලුවා මේ මොකද්ද මේ මනමාලි සූත්‍රය කියලා කියන්නේ.
මනාලී සූත්‍රය හෝ මනමාලි සූත්‍රය කියලා එක තේර. ඒක කියන්නේ මේ ගෙදරට අලුතෙන් මනමාලියක් ආවහම ඒ මනමාලි හැම වෙලේම අලුතෙන්ම බැඳලා එනිවසට ආපු එක්කෙනා හැම වෙලේම බයෙන් ඉන්නේ දැන් මේ නැන්දා කොහොම හිතයිද මා ගැන මං මේ කරන වැඩේ ගැන මම කියන දේවල් ගැන නැන්දා කොයි විදිහට හිතයිද දන්නේ මාමා කොයි විදිහට හිතයිද දන්නේ ඒ ගෙදර අනිකුත් සහෝදර සහෝදරියෝ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ කොහොම දකීද දන්නේ මං කියන ඒවා මං කරන ඒවා කොහොමද වෙයිද දන්නේ කියලා බය වෙනවනේ. එතකොට භික්ෂුන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි ඔබත් මේ අලුතෙන් ගෙදරට ආපු මනමාලියක් ඒ ගෙදර කටයුතු කරද්දී හැම දෙයකදීම බය වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ ඔබේ වචන හැසිරීම් ක්‍රියාකාරකම් තීරණ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම බය වෙන්නට කියලා. ඒ කියන්නේ අර දැන් කුස්සියට ගිහිල්ලා එතන උයන්න පටන් ගන්නකොට තේක හදනකොට මේ තේක හදන හැටි හරියයිද වැරදීද එහෙම නැත්නම් ඒක මොකක් හරි අඩුපාඩුවක් වෙයිද කියලා ඔහොම බයෙන් ඒක කරන්නේ ඒක. එතකොට මේ කරන ස්වභාවය මෙන්න මේ විදිහට වරදක් කොයි වෙලේ මගෙන් සිද්ධ වෙයිද කියන බය අලුතෙන් ගෙනාව මනමාලිට